හරි ළමයි අයිබෝන් එන හැමෝටම සුබ සන්ධ්‍යාවක් ඒවා ළමයි ගොඩක් කලාවට රෙකෝඩින් එකට සම්බන්ධ වෙන නිසා තමයි ලයිව් ක්ලාස් එකට ගොඩක් අය සම්බන්ධ වෙලා නැත්තේ එයාලා රෙකෝඩින් එකෙන් සම්බන්ධ වෙනවා ඉතින් අපි වැඩ ටික කරගෙන යන්න ළමයි අර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න අපි ළමයි මේ 17 වෙනි අභ්‍යාසය කියන්නේ ගිනුම් කරණයට අවශ්‍ය ශක්තිමත් අත්තිවාරමත් දාගෙන යන අභ්‍යාසයක් තමයි මේ 17 මොකද ගනුදෙනු 110ක් තියෙනවා ගිනුම් කරන සමීකරණ 3ක් තියෙනවා මේ සමීකරණ කොහොමද හැදුනේ කියන එක අපි අවබෝධයක් තියෙනවා ඉතින් මේ සමීකරණ තුනටම ගනුදෙනු 110 දානවා කියන්නේ ගනුදෙනු අපි 330ක් සාකච්ඡා කරනවා වගේ තමයි right ඉතින් මේක අපිට මේ අභ්‍යාස ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් මේ හැම තියරි කරුණක්ම කතා කරගෙන යන පසුබිමක් යටතේ තමයි අපි කරගෙන යන්නේ හරි ළමයි එහෙනම් අපි මේ වෙද්දී නතර කරලා තින්නේ 60 වෙනි ගානෙන් මේ 17 වෙනි අභ්‍යාසයේ 60 වෙනි ගානෙන් තමයි අපි කලින් දවසේ අන්තිමටම නතර කරේ ඒ කියන්නේ තව අපිට ගනුදෙනු 50ක් වගේ තමයි තියෙන්නේ right එහෙනම් අපි 61 වෙනි ගානට යමු 17 වෙනි අභ්‍යාසයේ මේ තින්නේ 17 වෙනි අභ්‍යාසය ඒකේ අපි මේ වෙද්දී මෙන්න මේ 60 වෙනි ගාන තමයි කලින් දවසේ අන්තිමටම අපි සාකච්ඡා කරේ එහෙනම් දැන් 61 වෙනි ගානේ ඉඳලා පටන් ගමු ගනුදෙනු ඉඳලා අපිට 110 දක්වා 110 වෙද්දි මේක අවසන් right එහෙනම් 61 කියනවා ලක්ෂ දෙකක් ණයගැති ශේෂයක් ලක්ෂ දෙකක ණයගැති ශේෂයෙන් 100% වූ ප්‍රමාණයක් බොල් ණය ලෙස කපා හරින ලදී. ඒ කියන්නේ ළමයි ණයගැතියෝ ඉන්න ඔක්කොම ලක්ෂ දෙකක්. මෙන්න මේ ණයගැතියන්ගෙන් 100%ක ප්‍රමාණයක් බොල් ණය විදියට කපා හරිනවලු. ළමයි සමහර වෙලාවට අපි අත්දැකීමෙන්ම දන්නවා මෙන්න මේ කට්ටිය අපි වියදමක් විදියට හඳුනා ගන්නවා කියලා බොල් ණය ප්‍රතිශතයක් විදියට කපා හරින වෙලාවල් තියෙනවා. නොලැබී යනවා කියලා අපි අයින් කරන වෙලාවල් තියෙනවා. එහෙනම් මෙතන 100%ක් නම් 100ෙන් බෙදලා 5න් වැඩි කරා නම් අපිට 100ට 5 හම්බ වෙනවා. එහෙනම් 0.2ට 0.2ක් කපනවා. දෙවරක් 5 10යි 0.3යි 10000යි. එහෙනම් රුපියල් 10000ක වටිනාකම සහිත බොල් ණය විදියට ණයගැතියෝ කපා හරිනවා. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙනවා 10000කින් වෙළඳ ලැබිය යුතු දෑ 10000කින් අඩු වෙනවා. ඒ වගේම බොල් ණය කියන්නේ වියදමක් වැඩි වෙන නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් මෙතනත් 10000ක් අඩු කරනවා. මේකට එන්න කලින් මම මේක දාලා ඉන්නම් එහෙනම්. වත්කමක් අඩු වෙනවා 10000කින් මොකක්ද ඒ වත්කම ණයගැතියෝ එහෙම නැත්නම් ඔයාලා ලියන්න පුළුවන් වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. ඒ වගේම වියදමක් වැඩි වෙනවා 10000කින්. මොකක්ද ඒ වැඩි වෙන වියදම බොල් ණය. එහෙනම් තුන්වෙනි සමීකරණෙත් වත්කමක් අඩු වෙනවා 10000කින්. මොකක්ද ඒ වත්කම ණයගැතියෝ. එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ. ලාභය අඩු වෙන්නේ ළමයි. මොකද වියදමක් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා 10000කින්. බොල් ණය නිසායි ලාභය අඩු වෙන්නේ. right. දැන් අපිට යන්න පුළුවන් 62 වෙනි ගානට. රුපියල් 25000ක මුදලක් ණය හිමියන්ට ගෙවන ලදී. දැන් මේ කතා කරේ අපි ණයගැතියෝ ගැන. දැන් ණය හිමියන්ට අපි රුපියල් 25000ක මුදලක් ගෙවනවලු. ඔයාලා දන්නවා ණය හිමියෝ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. අපි විකිණීම සඳහා වෙළඳ භාණ්ඩ මිලදී ගත්ත අය අපිට වගකීමක් ඇති වුණා ණයට භාණ්ඩ මිලදී ගත්ත අවස්ථාවේදී අන්නේ වගකීම පියවන්න ඕනේ. එහෙනම් අපි ණය හිමියන්ට මුදල් ගෙවද්දී ව්‍යාපාරේ මුදල් කියන වත්කම අඩු වෙනවා.
25කින්. මුදල් අඩු වෙනවා 25000කින්. මුදල් කියන වත්කම 25000කින් අඩු වෙනවා. ණය හිමියන්ට ගෙව්වේ එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 25000කින්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 25000කින්. right. එහෙනම් මෙතනත් වත්කමක් අඩු වෙනවා 25000කින්. මොකද්ද වත්කම? ව්‍යාපාරේ ණය හිමියන්ට මුදල් ගෙව්වාම මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම තමයි අපි ණය හිමියන්ට ගෙව්ව නිසා වගකීමකුත් අඩු වෙනවා 25000කින්. මොකද්ද ණය හිමියෝ කියන වගකීම? එහෙම නැත්නම් අපිට පුළුවන් මේක වෙළඳ ගෙවිය යුතු දෑ කියලා සටහන් කරන්නත් ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ණය හිමියෝ කියන්නේත් වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේත් දෙකම එකයි. ඊළඟට වත්කමක් අඩු වෙනවා ළමයි නැතත් මේ සමීකරණයේ යටතේ 25000ක මොකද්ද වත්කම? මුදල් කියන වත්කම. ළමයි මෙතන වත්කම් නිශ්චිතව වෙන් කරලා නැහැ. හැබැයි මෙතන වත්කම් වෙන් කරලා තියෙන්නේ. මෙතන වෙන් කරලා තියෙන නිසා අදාළ එකෙන් දැම්මට මේ වගේ තැනක වත්කම් විතරයි තියෙන්නේ. එහෙනම් ඒ වත්කම මොකද්ද කියලා අපි ලියන්න ඕනේ. ඒකයි මේ තැන් දෙකේ ලියන්නත් මෙතන නොලියා ඉන්නත් හේතුව. මොකද මේකට නිශ්චිත වෙන් කරපු සීමාවක් තියෙනවා. right. එහෙනම් වගකීමක් අඩු වෙනවා ළමයි 25000කින් ඒ ණය ගැතියෝ කියන වගකීම. sorry ණය හිමියෝ කියන වගකීම. right. එහෙනම් අපි 62 වෙනි ගානත් අවසන්. 63 වෙනි ගානේ අපිට කියනවා රුපියල් 17000ක වගකීමක් පියවීම සඳහා ණය හිමියන්ට රුපියල් 14000ක් ගෙවන ලදී. මාර කතාවක් කියන්නේ ළමයි. මම හිතනවා ඔයාලා සමීකරණ තුනේ මේ වෙද්දී අභ්‍යාස සියල්ලම මේ අභ්‍යාසය කරගෙන නැවත අඩුපාඩු බලනවා ඇති කියලා. right. මොකද්ද වෙලා තින්නේ ළමයි? 63 වෙනි ගානේ කියනවා 17000ක ණය හිමිය වගකීමක් පියවීම සඳහා ණය හිමියන්ට ගෙවුවේ 14000යිලු. මාර වැඩන්නේ ළමයි. 17000ක වගකීමක් පියවන්න නම් 17000ක් ගෙවන්න ඕනේ. හැබැයි අපිට කියනවා 14000ක් ගෙව්වලු 17000ක වගකීමක් පියවීම සඳහා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද ළමයි? අපිට වට්ටමක් ලැබිලා මේ දෙක අතර වෙනස කීයද ළමයි? 3000ක වට්ටමක් ලැබිලා. ඒ කියන්නේ අපි ණයට ණය හිමියන්ගෙන් භාණ්ඩ මිලදී ගත්තා. ණය හිමියෝ අපිට කියනවා ඔය ගත්ත බඩුවල වටිනාකම 17000යි. මේකවා මාස 3ක් ඇතුළත ගෙවන්න. හැබැයි දවස් 15ක් ඇතුළත මේ මුදල ගෙවනවා නම් ඔයා 3000ක් අඩු කරගෙන 14000ක් විතරක් ගෙවන්න කියලා. එහෙනම් ණය හිමියාගේ පැත්තෙන් අපිට අපි ණය ගැතියෙක් එයාගෙන් ණයට බඩු අරගෙන තියෙන්නේ. එහෙනම් මේ වට්ටම අපිට ලැබුණු වට්ටම මොකද වාසියක් 17000ක වගකීමක් පියවන්න අපි ගෙවන්නේ 14000යි. එහෙනම් මේක අපිට ලැබිච්ච වාසියක්. එහෙනම් මේක අපේ ආදායමක්. අපි මේකට කියනවා ලද වට්ටම් කියලා. මේකට අපි කියනවා ලද වට්ටම්. ඒ කියන්නේ මේක මුදල් වට්ටමක්. right. එහෙනම් මේ තියෙන මුදල් ගෙවපු ප්‍රමාණය මේ ඇවිල්ලා වගකීමේ වටිනාකම. එහෙනම් ළමයි අපේ මුදල් ණය හිමියන්ට ගෙවද්දි මුදල් අඩු වෙන්නේ 14000යි. එහෙනම් මුදල් කියන එක අඩු වෙනවා ළමයි 14000කින්. ඒ වගේම වගකීම අඩු වෙනවා ළමයි 17000කින්. මොකද අපි සල්ලි ගෙව්වේ 14යි කියලා වගකීම අඩු වෙන්නේ 14ක් විතරක් නෙමෙයි. මොකද මේ වට්ටම එයා අපිට දුන්නේ. ඒක නිසා ඒකටත් එක්ක තමයි අපි 14 ගෙව්වේ. එහෙනම් ණය හිමියෝ අඩු වෙන්න ඕනේ 17000ෙන්ම. එහෙනම් ණය වෙළඳ ගෙවිය යුතු දෑ 17000ෙන්ම අඩු කරනවා. මේ දෙක අතර වෙනස තමයි ලද වට්ටම. ඒ වට්ටම 3000යි. ළමයි වට්ටමක් ලද වට්ටම් කියන්නේ වාසියක් ලැබෙනවා. ලද වට්ටමක් කියන්නේ ආදායමක්. ආදායම් වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා කියන්නේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් ලාභය නිසා ප්‍රාග්ධනය 3000කින් වැඩි වෙනවා. බලන්නමයි සමාන ලකුණෙන් දෙපැත්ත සමාන වෙන්න ඕනේ හැමතිස්සෙම සමීකරණේ.
එතකොට මේ පැත්තේ 14000ක් අඩු වුණා. මේ පැත්තත් ගත්තොත් ළමයි හරියටම ගත්තොත් 17000ක් අඩු වුණාට ධන 3ට කැපුණාම දෙපැත්තෙම අඩු වෙලා තියෙන්නේ 14000මයි. මේ දෙකේ දෙපැත්තෙම අඩු වෙලා තියෙන්නේ 17න් 13 කැපිලා ගියාම 14000යි. දෙකෙන් වැඩි ලකුණ ඍණ එහෙනම් ඍණ 14000යි. right. අපි කෙලින්ම මේ සමීකරණයට එමු. එහෙනම් තුන්වෙනි එකට. මෙතනත් මොකද වෙන්නේ? මුදල් ගෙවන්නේ 14000ක් නිසා 14000කින් අඩු වෙනවා මුදල් කියන වත්කම. right. ළමයි වගකීමක් අඩු වෙනවා 17කින්. right. මම මේක දිත්ව බලපෑම ඔයාලට චුට්ටක් පෙන්වන්නද? දිත්ව සටහන් න්‍යාය අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ ගිණුම් කරන සමීකරණ ඇතුළෙත් තියෙනවා දිත්ව බලපෑම. මම කලින් එව්වේ සමහර තැන්වල කිව්වා. ඒ කියන්නේ එක හා සමාන වටිනාකමකින් ගනුදෙනුව සටහන් වෙන්න ඕන. යම්කිසි දිත්ව බලපෑමක් කියන්නේ එක ගිණුමකට බලපෑවා නම් ඒ හා සමාන වටිනාකමක් තව ගිණුමකට බලපාන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් මුදලින් 14000ක් අඩු වෙද්දී වගකීම 14000ක් අඩු වෙනවා. මොකද්ද? ණය හිමියෝ. හැබැයි තව 3000ක් තියෙනවා. ඒක ලද වට්ටමක්. ඒක අපේ ආදායමක්. එහෙනම් ලද වට්ටම් කියන ආදායම වැඩි වෙනවා. කීයකින්ද ළමයි? 3000කින්. මොකද්ද ලද වට්ටම්? එහෙනම් ලැබිච්ච වට්ටම හා සමානව වගකීම ණය හිමියන්ට ගෙවන්න තියෙන වගකීම අඩු වෙන්න ඕනේ. එහෙනම් 3000ක් අපි ලද වට්ටම් වෙනුවට වගකීම අඩු කරනවා ණය හිමියෝ. right. හැබැයි බලන්න අපි ගොඩක් වෙලාවට කෙටිම ක්‍රමේ දාන්නේ ඒකයි සුද්ධ බලපෑම දාන්නේ. එහෙනම් ළමයි 14000ක් ණය හිමියෝ අඩු වෙලා 3000ක් ණය හිමියෝ අඩු වෙලා එහෙනම් සැරෙන් සැරේට ලියන්න ඕනේ මේ දෙකේ එකතුව කීයද? අඩුවීම 17000යි. අන්න ඒක නිසා අපි මුදල් 14000ක් අඩු කරා. ණය හිමියෝ කෙලින්ම 17000ක් අඩු කරා. ආදායම 3000කින් වැඩි කරා. මේක ලද වට්ටම්. මේක ණය හිමියෝ. මේක මුදල්. right. එහෙනම් අපි මේ සමීකරණය සටහන් කරමු. right. එහෙනම් වත්කම් අඩු වෙනවා 14000කින්. මුදල් වගකීම් අඩු වෙනවා 17000කින්. ණය හිමියෝ. ලාභයත් වැඩි වෙනවා ළමයි ලද වට්ටම් නිසා 3000කින්. ලද වට්ටම්. හරි ළමයි. දැන් බලන්න ආදායමක් වැඩි වුණ නිසා ලාභය වැඩි වුණා. ලාභය වැඩි වුණ නිසා ප්‍රාග්ධනය වැඩි වුණා. right. අපි යමු ඊළඟ ගානට. ළමයි 20000ක ණය හිමි වගකීමක් 10%ක වට්ටමකට යටත්ව ගෙවන ලදී. හරි ළමයි. මොකද්ද කියන්නේ? 20000ක ණය හිමි වගකීමක් 10%ක වට්ටමකට යටත්ව ගෙවන ලදී. දැන් ළමයි ප්‍රශ්නයක් අපිට මේ වට්ටම් ගෙවීමේදී අපි දැනගන්න ඕනේ කරුණු තියෙනවා. අපිට හැමතිස්සෙම ළමයි දීලා තියෙන්නේ මොකක්ද කියලා අපි හරියට අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 20000 කියන්නේ මුදලින් ගෙවපු ප්‍රමාණයද 20000 කියන්නේ මේ වට්ටම දෙන්න කලින් ණය හිමි වගකීමද කියලා. එතකොට මෙතන නම් ප්‍රශ්නයක් නෑ පැහැදිලිව අපිට අඳුන ගන්න පුළුවන් 20000ක ණය හිමි වගකීමක් වගකීම තමයි 20000ක. එහෙනම් 20000ක ණය හිමි වගකීමක් 10%ක වට්ටමකට යටත්ව ගෙවන ලදී. එහෙනම්
ළමයි වගකීම 100යි නම් 110ක වට්ටමකට යටත්ව තමයි ගෙවලා තියෙන්නේ. නම් මේක 90යි ගෙවපු ප්‍රමාණය. එහෙනම් මම මේක තව ටිකක් ඔයාලට මේක පදනම් කරගෙන කෙලින්ම අපිට හොයාගන්නත් පුළුවන් මුදලින් ගෙවපු ප්‍රමාණය කීයද කියලා. එහෙම නැත්තම් අපිට වට්ටම හොයලා ගන්නත් පුළුවන්. ඔයාලා දන්නවා ලේසිම ක්‍රමේ වට්ටම හොයාගන්න එක. එහෙනම් 20000 ළමයි 100ට 10 ගත්තත් හරි 100ට 10 ගත්තත් හරි එහෙම නැත්තම් අපිට මේ අර්ථකථනයෙන් ගන්නත් පුළුවන්. වට්ටම කියන්නේ 100ක් කියලා ගත්තොත් මේ වගකීම ඒකෙන් 10ක් නම් ළමයි එහෙනම් මෙහෙම ගන්නත් පුළුවන් ওই කතාව. ළමයි 20000 100ෙන් බෙදලා 10න් වැඩි කරොත් අපිට එනවා 100ෙන් බෙදුවොත් 100ට එකක් කියන්නේ කීයද කියලා එනවා. ඒක 10න් වැඩි කරොත් අපිට හම්බ වෙනවා වට්ටම කීයද කියලා. එහෙනම් බිඳුවට බිඳුවක් කැපුවා බිඳුවට බිඳුවක් කැපුවා 2000යි වට්ටම. එහෙනම් අපිට ලැබිච්ච ලද වට්ටම 2000යි නම් අපි ගෙවන්න ඕනේ 18000යි. එහෙම නැත්නම් මේ 18000 වෙනත් ක්‍රමයකින් හොයන්නත් පුළුවන්. අපි මේක හොයාගත්තේ නැත්නම් මේ 18000 බලන්න ඒකම එනවා තව විදියකින්. කොහොමද? 20000 අපි 100ෙන් බෙදලා 90ෙන් වැඩි කරොත් කීයද කියලා එනවා. 190ක් කියන්නේ කීයද කියලා එනවා. එහෙනම් අපි ඒකත් බලමු. 20000 බෙදනවා 100ෙන් වැඩි කරනවා 90ෙන්. බිඳුවට බිඳුවක් කැපුවා බිඳුවට බිඳුවක් කැපුවා දෙවරක් 9 18යි බිඳු 3යි 18000යි. හරිනේ ළමයි 18000යි. right. එහෙනම් මේක ඔයාලා ලේසියෙන්ම ගන්නවා මම දන්නවා. නමුත් මම පැහැදිලි කරේ මේක තවත් අවබෝධයක් නැති අමාරු තේරුම් ගන්න අපහසුතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒක පැහැදිලි කරගන්න. right. එහෙනම් අපි දන්නවා අපේ මුදල් ගෙවන්නේ 18000යි වගකීම් අඩු වෙන්න ඕනේ 20000ක් අපිට ලැබිච්ච වට්ටම ලද වට්ටම කියන්නේ ආදායමක් 2000ක. එහෙනම් අපේ මුදල් අඩු වෙනවා 18000කින් වගකීම් අඩු වෙනවා ළමයි 20000ෙන්ම. මොකද 20000ක වගකීමක් තමයි. ඒක නිසා ප්‍රාග්ධනය 2000කින් වැඩි වෙනවා ලාභය. එහෙනම් මම තුන්වෙනි සමීකරණයට ඇවිල්ලා ඉන්නම්. මගේ වත්කම අඩු වෙනවා අපේ ව්‍යාපාරයේ 18000කින්. මොකද්ද වත්කම? මුදල් කියන වත්කම. ඒ වගේම තමයි වගකීම් අඩු වෙනවා ළමයි 20000කින්. මොකද්ද වගකීම? ණය හිමියෝ. ඒ වගේම ආදායමක් ලද වට්ටම කියන්නේ අපිට ලැබිච්ච වාසියක් ආදායමක්. ඒ නිසා ආදායම් වැඩි වෙනවා 2000කින් ලද වට්ටම් කියන. right. එහෙනම් දැන් අපිට පුළුවන් මෙතනත් right. එහෙනම් වත්කම් 18000කින් අඩු වෙනවා මුදල් වගකීම් අඩු වෙනවා 20000කින් ණය හිමියෝ එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතුද ලාභය වැඩි වෙනවා 2000කින්. මොකද ආදායම් වැඩි වෙනවා කියන්නේ මේ සමීකරණේ ආදායම් දාන්න තැනක් නැහැ. අපිට ආදායම් වෙනුවට දාන්න තියෙන තැන එකම තැන ලාභය කියන්නේ ආදායම් ඍණ වියදම් නිසා මේ වැඩි වෙච්ච ආදායම අපි දාන්නේ ලාභය හරහා තමයි නිරූපණය කරන්නේ. එහෙනම් නමුත් මෙතනදී අපිට ආදායම් දාන්න තැනක් නැහැ. ලාභය දාන්න නිශ්චිත තැනකුත් නැහැ. එහෙනම් ආදායම සහ ලාභය දෙකම නියෝජනය කරන්නේ අයිතිකරුගේ හිමිකම තුල ප්‍රාග්ධනයෙන්. right. එහෙනම් ලාභය ලද වට්ටම්. හරි ළමයි. එහෙනම් අපිට ඊළඟ එකට යන්න පුළුවන්. 16000ක ණය හිමි වගකීමක් පියවීමේ පියවන ලදී. ළමයි 16000ක ණය හිමි වගකීමක් පියවන ලදී. එහිදී 3000ක වට්ටමක් හිමි විය. මෙතනදි බලන්න ඕනේ අපි 16000ක ණය හිමි වගකීමක් පියවද්දී 3000ක වට්ටමක් ලැබුණලු. හරි ළමයි.
වගකීම කීයද 16000යිලු පැහැදිලි එහෙනම් 16000ක වගකීමක් තමයි පියවලා තියෙන්නේ. එහෙනම් ගෙවපු මුදල ගැන නෙමෙයි කියන්නේ. 16000ක වගකීමක් පියවන්න යද්දී අපිට ලැබිලා තියෙනවා 3000ක වට්ටමක්. එහෙනම් ළමයි වගකීමෙන් වට්ටම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ළමයි 13000යි මුදලින් ගෙවලා තියෙන්නේ. එහෙනම් ලේසි මුදල් අඩු වෙනවා 13000කින්. වෙළඳ ගෙවිය යුතු දෑ 16000කින් අඩු වෙනවා. මොකද වගකීම 16000ක් නිසා. ලාභයක් ලද වට්ටම් 3000ක් ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් මෙතනත් වත්කම් අඩු වෙනවා 13000කින්. මුදල් කියන වත්කම වගකීමක් අඩු වෙනවා 16000කින්. ණය හිමියෝ ඊට පස්සේ ළමයි ආදායමක් වැඩි වෙනවා 3000කින් ලද වට්ටම් කියලා. එහෙනම් මෙතනත් 13000කින් මුදල් කියන වත්කම අඩු වෙනවා. වගකීම් අඩු වෙනවා ළමයි 16000කින්ම. ණය හිමියෝ ලාභය වැඩි වෙනවා 3000කින් ලද වට්ටම් කියලා. right ඊළඟට යමු අපි 66 වෙනි ගානට. right කාට හරි ලියා ගන්න බැරි වුණොත් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ළමයි. ඕනම තැනක ඕගලන්ට තේරුම් නැත්නම් බය නැතුව ප්‍රශ්නේ මැසේජ් එකක් දාන්න. සර් මේක තේරුන්නේ නැහැ. ඇයි ඒක එහෙම කරේ? තේරුම් නැත්නම් පැහැදිලිව දාන්න. මොකද අපි ඉගෙන ගන්නවා කියන්නේ ළමයි දන්න දේට වඩා නොදන්න දේ තමයි අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට සමහර වෙලාවට ඔයාලා හිස්තැන් අඩුපාඩු තියාගෙන යනවා ළමයි. මම මේ ටිකෙත් ඔයාලට වීඩියෝස් ටික ඔක්කොම දීලා තින්නේ. ඇක්සස් තාම දීලා තියෙනවා. තාම පළවෙනි දවසේ ඉඳන් දීලා තින්නෙත් එක හේතුවක් තමයි ළමයි. ඔයාලා සමහර වෙලාවට අයියෝ මුල් ටික ඔව් අපි 12 වසර කරා මෙච්චර කරා අච්චර කරා කියලා නේද? ඒක නිසා ඌවා එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා සමහර ළමයිට මේක ප්‍රශ්නයක් නැහැ ළමයි. හැබැයි සමහර දේවල් අපි ගැඹුරට ගිහිල්ලා කතා කරා ළමයි. මොකද ඒවාට අපි වෙනස් විදියකට සමහර දේවල් කතා කරා. ඉතින් ඒක නිසා ඔයාලා අඩුපාඩු තියාගෙන ඉන්නේ නැතිව හැම එකක්ම කවර් කරගෙන A to Z යම් මේ ගමන. එතකොට ඔයාලට ලොකු දෙයක් ඉස්සරහට කරන්න පුළුවන්. මොකද මේ පාඩම් ඉස්සරහ පාඩම් ඉක්මනින් කරන්න අපිට මේවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවයෙන් වැටෙන අත්තිවාරම ඒවට අපිට සපෝට් කරනවා. ඒක නිසා ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා. තියෙන ප්‍රශ්න මැසේජ් එකක් දාලා අහන්න. හරි ළමයි. එහෙනම් 66 වෙනි ගාන 120ක වට්ටමකට යටත්ව ණය හිමි වගකීමක් පිය වූ අතර එහිදී ගෙවූ මුදල 16000යි. මෙන්න මේ තැන තමයි පරිස්සම් වෙන්න ඕන ළමයි. මම මේක ඔයාලට සම්බන්ධ කරලා පෙන්නන්නම්. 64 වෙනි ගාන 66 වෙනි ගානට සම්බන්ධ කරලා පෙන්නන්නම්. 64 දී මොකද්ද කියන්නේ? 20000ක ණය හිමි වගකීමක්. 64 දී 20000ක ණය හිමි වගකීමක් 10%ක වට්ටමකට යටත්ව තමයි පියවුවේ. එහෙනම් ඒ අවස්ථාවේ වගකීම 20000යි. 10%ක වට්ටමකට යටත් වෙලා ගෙවපු ගාන එහෙනම් 90යි. මේක එහෙනම් 100යි. මේ වෙලාවේ 64 වෙනි ගානේදී දීලා තියෙන්නේ වගකීම. හැබැයි ළමයි 66 වෙනි ගානේදී දීලා තින්නේ වෙන කතාවක්. මොකද්ද කතාව? 120ක වට්ටමකට යටත්ව ණය හිමි වගකීමක් පිය වූ අතර එහිදී ගෙවූ මුදල. ඒ කියන්නේ ළමයි මේ 64 වෙනි ගාන මේ 66 වෙනි ගාන මෙතනදී මොකද්ද කියන්නේ? ගෙවපු මුදල තමයි 16000. ගෙවූ මුදල 16000යි.
වට්ටම කීයකද ලැබිලා තියෙන්නේ 120ක්. මේ තියෙන්නේ ගෙවපු මුදල. වට්ටම අපි දන්නේ නැහැ. හැබැයි වට්ටම 120යිලු. එහෙනම් ළමයි වගකීම කීයද කියලා අපි දන්නෙත් නැහැ. මෙවැනි අවස්ථාවක ඔයාලා මේකෙන් 120 ගත්තොත් වැරදි. රයිට්? මේකෙන් 120 ගත්තොත් වැරදි. ඔයාලා මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මෙතනදී අපි මේක 100යි වට්ටම 10යි නම් අඩු කරලා තමයි ගෙවපු මුදල ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනත් 120ක වට්ටමක් දීලා තමයි අපි 16000ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් වගකීම 100යි නම් 20ක වට්ටමක් දුන්නා නම් ඇත්තටම මේ ගෙවපු මුදල කියන්නේ මේකෙන් 180යි. ඒ ළමයි 120ක වට්ටමක් දුන්නා නම් මුදලින් ගෙවන්නේ එහෙනම් 180යි. එහෙනම් දැන් අපිට පුළුවන් හොයාගන්න කොහොමද? වට්ටම හොයාගන්නත් පුළුවන්. වගකීම කීයද කියලා හොයාගන්නත් පුළුවන්. කොහොමද? ළමයි 16000 කියන්නේ 100න් 80ක් නම් right 16000 කියන්නේ 100න් 80ක් නම් හරි ළමයි. එහෙනම් 16000 සමානයි 80ක් නම් 16080ෙන් බෙදුවොත් 100ට එකක් කියන්නේ කීයද කියලා අපිට හම්බ වෙනවා. ඒක 20ෙන් වැඩි කරොත් වට්ටම බලා ගන්න පුළුවන්. ඒක 100ෙන් වැඩි කරොත් වගකීම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි හදලා බලමු දෙකම 16000 බෙදීම 80 80 වැඩි කිරීම 20 එතකොට වට්ටම එනවා. බලමු ළමයි. බිඳුවට බිඳුවක් කැපුවා 8ට 1යි 16ට 8 එව්වා 2යි දෙවරක් 2 4යි බින්දු 4යි. එහෙනම් ළමයි වට්ටම 4000යි කියන්නේ ළමයි වට්ටම අඩු කරලා තමයි 4000ක් අඩු කරලා තමයි 16000ක් ගෙවලා තිනේ. නම් අපි වගකීම කීයද කියලා බලන්න. මේ 16000ට වට්ටම එකතු කරාම අපිට එනවා 20000යි. එහෙම නැත්නම් අපිට කෙලින්ම බලන්න පුළුවන්. කොහොමද? 16080ෙන් බෙදලා 100ෙන් වැඩි කරා නම් 16000 බෙදනවා 80ෙන්. එතකොට 100ට එකක් කියන්නේ කීයද කියලා හම්බ වෙනවා. ඒක 100ෙන් වැඩි කරොත් අපිට හම්බ වෙනවා 100ට 100 කියන්නේ කීයද කියලා. එහෙනම් බිඳුවට බිඳුවක් කැපුවා 8ට 8 එව්ව 1යි 16ට 8 එව්ව 2යි 2010න් වැඩි කරොත් 20000යි. එහෙනම් මේ ගෙවපු මුදලට වට්ටම එකතු කරත් 20000යි. අපි මේ ගෙවපු මුදල 100න් 80ෙන් බෙදලා 100ෙන් වැඩි කරත් 20000යි. රයිට්. එහෙනම් මේක පොඩ්ඩක් පැහැදිලි කරේ ළමයි. ඔයාලා මේ තියෙන එකට 100ෙන් බෙදලා මේ තියෙන වටිනාකම 100ෙන් බෙදලා මේ අගය ගන්න අවස්ථාවක් තියෙනවා. නැත්තම් ගෙවපු මුදල නම් දීලා තින්නේ ඒක 80ෙන් බෙදලා ඉහළට යන අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඇයි ඒක එහෙම කරන්න කියලා ඔයාලට අවබෝධයක් තියෙනවා. රයිට්. එහෙනම් අපි දැන් මේක තමයි අපේ 66 වෙනි ගාන. එහෙනම් දැන් අපි දන්නවා මුදලින් ගෙවලා තියෙනවා 16000ක්. අපිට ලැබිච්ච වට්ටම වාසිය 4000යි. ණය හිමියෝ අඩු වෙන්න ඕනේ 20000ක්. රයිට්. එහෙනම් අපි ඒක ගිණුම් කරන සමීකරණයට ආදේශ කරමු. රයිට්. එහෙනම් මුදල් අඩු වෙනවා 16000ක්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 20000ක්. ලද වට්ටම නිසා වාසියක් 4000කින් හිමිකම වැඩි වෙනවා. එහෙනම් මේ තුන්වෙනි සමීකරණයේදී අඩු වෙනවා 16000කින් වත්කමක්. මොකක්ද ඒ වත්කම? මුදල් කියන වත්කම අඩු වෙනවා. වගකීමක් අඩු වෙනවා 20000කින් ණය හිමියෝ කියන වගකීම. ආදායමක් වැඩි වෙනවා 4000කින් ලද වට්ටම් කියන ආදායම. එහෙනම් අපි දෙවෙනි සමීකරණෙත් අපි සම්පූර්ණ කරමු. වත්කමක් අඩු වෙනවා 16000කින්. වත්කම තමයි මුදල් කියන වත්කම.
වගකීම අඩු වෙනවා 20000කින් අඩු වෙන වගකීම තමයි ණය හිමියෝ. ලාභය වැඩි වෙනවා 4000කින් මොකද ලද වට්ටම් කියන්නේ ආදායමක් ආදායම් වැඩි වෙන නිසා ලාභය වැඩි වෙනවා. right ඊළඟ ගාන ළමයි 67 වෙනි ගාන ණය හිමියන්ට 8000ක මුදලක් ගෙවූ අතර එහිදී 3000ක වට්ටමක් හිමි විය. ළමයි මෙතන ණය හිමියන්ට ගෙවපු මුදල කියලා තියෙන්නේ 8000යි කියලා. right හරි ළමයි. මොකද මෙතන පැහැදිලි ණය හිමියන්ට ගෙවපු මුදල පැහැදිලිව දීලා තිනවා 8000යි. ළමයි එහෙනම් 8000යි ගෙවපු මුදල වට්ටම දීලා තිනවා 3000යිලු. එහෙනම් නියම වගකීමෙන් 3000ක් අඩු කරලා තමයි මේ වගකීමෙන් 3000ක් අඩු කරලා තමයි අපි 8000ක් ගෙවලා තින්නේ. එහෙනම් මේ 8000ට 3000 එකතු කරොත් අපිට හොයාගන්න පුළුවන් මෙතන තිබ්බේ කීයද කියලා. එහෙනම් සැබෑ වගකීම ණය හිමියන්ට ගෙවන්න ඕනේ වගකීම 11000යි. එහිදී ලැබිච්ච වට්ටම 3000යි. 11000න් 3000ක් අඩු කරාම වට්ටම අඩු කරාට පස්සේ 8000ක මුදලක් තමයි අපි ගෙවලා තින්නේ. එහෙනම් මොකද වෙන්නේ ළමයි මුදල් අඩු වෙන්නේ 8000කින්. මුදල් අඩු වෙනවා ළමයි 8000කින්. මුදල් අඩු වෙනවා 8000කින්. හැබැයි ණය හිමියෝ අඩු වෙන්නේ 11000කින්. ලද වට්ටම 3000යි. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා 3000කින්. මෙතනත් එහෙමයි ළමයි. මුදල් අඩු වෙන්නේ 8000කින්. මුදල් අඩු වෙනවා 8000කින්. වගකීම් අඩු වෙනවා ළමයි 11000කින්. ආදායමක් වැඩි වෙනවා ලද වට්ටම් කියලා. ලාභය ඒක නිසා වැඩි වෙනවා 3000කින්. මෙතනත් එහෙනම් මුදල් අඩු වෙනවා 8000කින්. වගකීමක් අඩු වෙනවා 11000කින්. ලද වට්ටම් කියලා ආදායමක් වැඩි වෙනවා 3000කින්. හරි ළමයි. විනාඩියක් දෙන්න. හරි ළමයි. අපි ළඟට එමු 68 වෙනි ගානට. හරි ළමයි. 68 වෙනි ගාන අයිතිකරු විසින්
තම පෞද්ගලික මුදලින් 15000ක් ණය හිමි වගකීමක් පියවන ලදී. එතකොට ළමයි ව්‍යාපාරය ගෙවන්න ඕන එකක්. ණය හිමියන්ට ව්‍යාපාරය ගෙවන්න ඕනේ බැඳීමක් තියෙනවා. ඒ බැඳීම අයිතිකාරයා ව්‍යාපාරය වෙනුවෙන් කෙලින්ම ගෙවනවා. එතකොට ළමයි ව්‍යාපාරය වෙනුවෙන් තමයි අයිතිකාරයා ගෙවන්නේ. නේ එයාගේ පෞද්ගලික ගනුදෙනුවක් නෙමෙයිනේ. එහෙනම් කොහොම කරත් එහෙනම් ණය හිමියන්ට ඕනේ ව්‍යාපාරය වෙනුවෙන් සල්ලි. ලැබෙන්න තියෙන එකක් අයිතිකාරයා ගෙවනවා. එහෙනම් කොහොම හරි ව්‍යාපාරයෙන් ගෙවුවත් අයිතිකාරයා ගෙවුවත් ණය හිමියාට ලැබෙන්න ඕන එක හම්බ වෙන නිසා ණය හිමියාගේ වගකීම අඩු වෙනවා. එහෙනම් ව්‍යාපාරය වෙනුවෙන් අයිතිකාරයා ගෙවුවා නම් ව්‍යාපාරය යාට ගෙවන්න ඕනේ නැහැ. යාට ගෙවන්න තියෙන වගකීම අඩු වෙනවා. ණය හිමියට ගෙවන්න තියෙන වගකීම අඩු වෙනවා. ඒ වගේම තමයි ළමයි අයිතිකාරයා හරියට ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යෙදෙව්වා වගේ. ඇයි? තමන්ගේ පෞද්ගලික මුදල් ව්‍යාපාරය වෙනුවෙන් යෙදෙව්වා හා සමානයි. ඒක නිසා ඒ මුදල අයිතිකාරයාට අයිති. හැබැයි ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව අයිතිකාරයා කියන්නේ වෙනම බාහිර පාර්ශවයක් නිසා අයිතිකාරයා ව්‍යාපාරය වෙනුවෙන් මුදල් සම්පත් යොදවද්දී අපිට වගකීමක් ඇති වෙනවා නැත්නම් හිමිකමක් ඇති වෙනවා. ඒක නිසා අමතර ප්‍රාග්ධනය කියන්නේ යෙදුවා හා සමානව අපි ගිණුම් කරණය කරන්නේ. එහෙනම් ළමයි මෙතනදී ණය හිමියෝ අඩු වෙනවා 15000කින්. වෙළඳ ගෙවිය යුතු දේ අඩු වෙනවා 15000කින්. ඒ හා සමානව ප්‍රාග්ධනය වැඩි වෙනවා ළමයි 15000කින් අමතර ප්‍රාග්ධනය විදිහට. එහෙනම් මෙතනදීත් මුදල් ලැබෙන්නේ නැති නිසා මේ පැත්තට ගිණුම්ගත වීමක් වෙන්නේ නැහැ. වගකීම් අඩු වෙනවා 15000කින්. ණය හිමියෝ එහෙම නැත්තම් වෙළඳ ගෙවිය යුතු දෑ දැන් ළමයි ලාභයට අපි අත තියන්න යන්නේ නැහැ. ලාභයට සම්බන්ධ ආදායම් හා වියදම් විතරයි. මෙතන ළමයි අයිතිකරු යෙදූ ප්‍රාග්ධනය සහ ගැනිලි කියන්නේ ප්‍රාග්ධනයට විතරක් අයිති. මෙතනදි ප්‍රාග්ධනයට අපි දැම්මේ ඇයි? මෙතනදි ළමයි ආදායම් වියදම් සටහන් කරන්න වෙන තැනක් නැහැ. එහෙනම් ආදායම් වියදම් ආදායම් සහ වියදම් ඊට පස්සේ අමතර ප්‍රාග්ධනය යෙදීම් ගැනිලි කිරීම සියල්ලම අපි ප්‍රාග්ධනය යටතේ සටහන් කරා. හැබැයි මෙතනදී අපිට එහෙම කරන්න අයිතියක් නැහැ. මොකද ආදායම් සහ වියදම් වලට නිශ්චිත තැනක් වෙන් වෙලා තියෙනවා නම් අයිතිකරු යොදෝන සම්පත් වලට සහ ගැනිලි වලට අපි ප්‍රාග්ධනය කියන තීරුව පාවිච්චි කරන්නේ. එහෙනම් ළමයි ප්‍රාග්ධනය වැඩි වෙනවා 15000කින් අමතර ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය නිසා 15000කින් වැඩි වෙනවා. හිමිකම අඩු වෙනවා. එහෙනම් මෙතනත් ඒකම තමයි වෙන්නේ. වගකීම් අඩු වෙනවා 15000කින්. ණය හිමියෝ ප්‍රාග්ධනය වැඩි වෙනවා 15000කින්. ප්‍රාග්ධනය කියලා. right. ඊළඟට 69 වෙනි ගාන. 69 වෙනි ගානේ රුපියල් 25000ක ණය හිමි වගකීමක් පියවීම සඳහා ව්‍යාපාරයේ එම වටිනාකමට සමාන වටිනාකමකින් යුත් යන්ත්‍රයක් ණය හිමියාට ලබා දෙන ලදී. ඒ කියන්නේ ළමයි මේ ව්‍යාපාරයක වෙන්න පුළුවන් සිද්ධි සාමාන්‍ය. ණය හිමියා ඉන්නවා, එයාගෙන් ණයට බඩු ගත්තා, අපි ණය හිමියන්ට මුදල් ගෙවන්න ඕනේ. එතකොට මේ වෙනකන් අපි කතා කරේ ව්‍යාපාරයෙන් සල්ලි ගෙව්වා. ඒ අවස්ථාවන් වල වට්ටමුත් ලැබුණා. ඊට පස්සේ මේ කලින් ගනුදෙනුව කිව්වේ අපි විතරක් නෙමෙයි ගෙවන්නේ. අපි වෙනුවෙන් අයිතිකාරයා ගෙවන්නත් පුළුවන්. එහෙම එකක් ගැන තමයි මේ කතා කරන්නේ. දැන් මොකද කියන්නේ? අපි සල්ලි ගෙවන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ව්‍යාපාරයේ තියෙන යන්ත්‍රයක් ස්ථාවරවත්කමක් දෙනවා. ළමයි වෙන්න පුළුවන්නේ. හිතන්න ඔය සමහර මිනිස්සු නේද සින්න වෙනවා කියන්නේ දැන් හිතන්න අපි යම්කිසි මිනිස්සෙකුට ණය වෙලා ඉන්නවා. අපි ඒක අපිට ණය පියව ගන්න විදියක් නැහැ. නැත්තම් මොකක් හරි හේතුවක් නිසා එයාටත් යම්කිසි දෙයක් එයා පරිගණකයක් හොය ඉන්නවනම් අපි ගාව පරිගණකයක් තියෙනවනම් එහෙනම් මේ පරිගණකේ තියාගන්න අර ගෙවන්න තියෙන ණයට හිලව් කරගන්න කියලා. එහෙනම් ඒ වගේ දැන් 25000ක් වටිනා යන්ත්‍රයක් ණය හිමියන්ට දෙනවා. එහෙනම් ණය හිමියන්ට දෙනවා කියන්නේ ණය හිමියන්ගේ අපි ඒහා වටිනාකමකින් යුත් ස්ථාවරවත්කමක් දෙනවා කියන්නේ එකක් ව්‍යාපාරයේ ඒ ස්ථාවරවත්කම අඩු වෙනවා.
ඇයි මේක ණය හිමියන්ට දුන්නාට පස්සේ අපි ගාව තවත් නැහැ. ඒක නිසා ස්ථාවරවත්කම අඩු වෙනවා. ඒ වගේම තමයි ණය හිමියන්ගේ ණය හිමිභාවය අඩු වෙනවා. ඇයි? දැන් ඒ වගකීම වෙනුවට අපි එයාට වෙනත් සම්පතක් දුන්නා නම් ඒ වගකීම අඩු වෙන්න ඕනේ. එහෙනම් ළමයි එහෙනම් මොකද වෙන්නේ? ස්ථාවරවත්කමක් අඩු වෙනවා 25000කින්. ඒ වගේම ණය හිමියෝ වෙළඳ ගෙවිය යුත්තේ අඩු වෙනවා 25000කින්. එහෙනම් මෙතනත් වත්කමක් අඩු වෙනවා 25000කින්. මොකද ළමයි දීලා තින්නේ? යන්ත්‍රයක්. එහෙනම් යන්ත්‍ර කියන ස්ථාවරවත්කම අඩු වෙනවා 25000කින්. 25000කින් ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. මෙතනත් 25000කින් යන්ත්‍ර කියන ස්ථාවරවත්කම අඩු වෙනවා. වගකීම අඩු වෙනවා 25000කින් ණය හිමියෝ right ණය හිමියෝ අඩු වෙනවා. හරි ළමයි. අපි ඊළඟ ගානට යන්. රුපියල් 17000ක් වූ ණය හිමි වගකීමක් පියවීමට ව්‍යාපාරය විසින් ඒ හා සමාන වටිනාකමකින් යුත් අමතර සේවාවක් සපයන ලදී. හරි ළමයි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි සේවාවක් සපයනවා කියන්නේ ඒක අපේ ආදායමක්. අමතර සේවාවක් කියන්නේ ඒක අපිට ආදායමක්. උදාහරණයක් හරි. හිතන්නකො ළමයි අර ඔයාලට මං කලින් කතාවේදීත් මේ වගේම කතාවක් කිව්වා. හිතන්න අපේ ව්‍යාපාරයෙන් භාණ්ඩ ණයට ගත්ත මිනිස්සෙක් right අපේ ව්‍යාපාරයෙන් භාණ්ඩ මට තියෙන සිල්ලර බඩු කඩයක්. අපේ සිල්ලර බඩු කඩෙන් ණයට භාණ්ඩ ගෙනිච්ච මිනිස්සෙක් අපේ වත්ත පිටිය සුද්ධ කරලා දෙනවා. ව්‍යාපාර පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කරලා දෙනවා. ඒක ඒ මිනිස්සයාගේ පැත්තෙන් සේවාවක්. ඒ සේවාව අපි ලබා ගන්නවා නිසා අපි එයාට මුදල් ගෙවන්න ඕන එක හිලව් කරනවා එයාගෙන් අපිට ලැබෙන්න ඕනේ මුදල් වලට. මෙතනත් එන්නේ අන්න ඒ වගේ සිද්ධියක්. මොකද්ද? ළමයි ඒ වගේ සිද්ධියක් කියන්නේ ණය හිමියන්ට අපි ගෙවන්න ඕනේ සල්ලි හරියට අර වත්ත සුද්ධ කරන්න එන කෙනා අපි වගේ. අපි ව්‍යාපාරයේ යම්කිසි සේවාවක් ලබා දෙනවා. හැබැයි මේ සේවාව ලබා දෙනවා කියන්නේ අපිට සේවා ආදායමක් එන්න ඕනේ. ඒ ආදායම වෙනුවට අපි යාට ඒ කියන්නේ එයාට මුදල් ගෙවන්න ඕනේ වටිනාකමට හරියන්න අපි සේවාවක් සපයනවා. රයිට් එහෙනම් කොහොම වුණත් එහෙනම් මොකද වෙන්න ඕනේ ළමයි? ණය හිමියන්ගේ වගකීම අඩු වෙනවා. කොහොමත් එයාට ඒක නිරවුල් කරලා දීපු නිසා. සේවාවක් සපයලා හරි හිලව් කරා. හැබැයි ළමයි එයාගෙන් සේවාව අපි දීපු සේවාවට ඒක අපේ ආදායමක් සල්ලි ගන්න තිබ්බා. හැබැයි සල්ලි ගන්නේ නැහැ. ඒ වෙනුවට තමයි එයාට ගෙවන්න තිබ්බ එකට අපිට ලැබෙන්න තියෙන මුදල හිලව් කරන්නේ. හැබැයි ඒක අපේ ආදායමක්. ඒ කියන්නේ ණය හිමියෙක්ට නැතුව අපි මේ අමතර සේවාව දුන්නා නම් සේවා ආදායම් වැඩි වෙනවා. මුදල් ව්‍යාපාරයේ වැඩි වෙනවා. ණයට නම් සේවාව සැපෙව්වේ සේවා ආදායම වැඩි වෙනවා. ණය ගැතියෝ නැත්තම් වෙනත් ණය ගැතියෝ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකමට අදාළ නැතිව අමතර දෙයක් නම් මේ කරන්නේ වෙනත් ණය ගැතියෝ නැත්තම් වෙනත් ලැබිය යුතු දෑ වැඩි වෙනවා. හැබැයි මේක ණය හිමියන්ට කරන නිසා මොකද වෙන්නේ ළමයි? ණය හිමිභාවය අඩු වෙලා සේවා ආදායම වැඩි වෙනවා. එහෙනම් මෙතන වගකීමක් අඩු වෙනවා 17000කින්. මොකද්ද
ණය හිමියෝ එහා සමානව සේවා ආදායමක් වැඩි වෙනවා 17000යි සේවා ආදායම් කියලා ආදායමක් වැඩි වෙනවා එහෙනම් මෙතනත් එන්නේ වගකීම අඩු වෙනවා 17000කින් ණය හිමියෝ ඒ වගේම ලාභය එහෙනම් සේවා ආදායම වැඩි වෙච්ච නිසා ලාභය වැඩි වෙනවා 17000කින් සේවා ආදායම් එහෙනම් මෙතනත් එන්නේ ඒකම තමයි වෙළඳ ගෙවිය යුතු දෑ 17000කින් අඩු වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා 17000කින් 71 වෙනි ගාන 15000ක් වූ බැංකු ණය වාරික ගෙවන ලදී ළමයි පොලියක් ගැන අරවා මේවා මුකුත් කියලා නෑ 15000ක බැංකු ණය වගකීමක් ගෙව්වා කියලා විතරයි තියෙන්නේ 15000ක් වූ බැංකු ණය වාරිකය ගෙවන ලදී. එහෙනම් වාරිකය කියන්නේ ළමයි කොටස් දෙකක් ඇතුළත් වෙනවා. මොකද්ද? ණය වාරිකය කියන්නේ ණය මුදල කියන එක එකක්. ණය වාරිකය කියන්නේ තව එකක්. මොකද ඔයාලා දන්නවා ණය වාරිකයක් හැදිලා තියෙන්නේ ළමයි කොටස් දෙකකින්. ණය වාරිකය හැදිලා තියෙන්නේ ළමයි ණය මුදලේ කොටසයි ණය කොටස ණය කොටස සහ පොලිය නැත්තම් ණය පොලිය ණය වාරිකයක් හැදෙන්නේ ළමයි ඔන්න ඔය දෙකේ එකතුවක් වාරිකය ඇතුලේ තියෙනවා ණය මුදලෙන් කොටසකුයි පොලියෙන් කොටසකුයි හැබැයි මේ ගානේ අපිට එහෙම නිශ්චිතව දීලා නැහැ පැහැදිලිව වෙන් කරලා දීලා නැහැ ණය මුදල කීයද පොලිය කීයද කියලා වෙන වෙනම දීලා නැහැ එහෙනම් මෙතන කියන්නේ 15000ක බැංකු ණය වාරිකයක් ගෙවුවා නම් වාරිකය ඇතුලේ තියෙන පොලියවත් වාරිකය ඇතුලේ තියෙන ණය මුදලවත් අපිට වෙනම නිශ්චිතව අපිට කියලා නැහැ කියන්නේ ළමයි. එහෙනම් මේක අපිට ගන්න වෙන්නේ ගෙවපු සම්පූර්ණ වාරිකේම ණය මුදල කියන එක තමයි. එහෙනම් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා 15000කින්. මුදල් කියන වත්කම අඩු වෙනවා 15000කින්. බැංකු ණය දැන් බැංකු ණය වලට වෙනම තීරුවක් තියෙන නිසා අපි බැංකු ණය අඩු කරනවා 15000කින්. එහෙනම් තුන්වෙනි සමීකරණයට යන් වත්කමක් අඩු වෙනවා 15000කින්. අඩු වෙන වත්කම තමයි මුදල්. වගකීමක් අඩු වෙනවා 15000කින්. අඩු වෙන වගකීම තමයි බැංකු ණය. එහෙනම් මෙතනත් ඒ විදිහටම තමයි 15000කින් අඩු වෙනවා මුදල්. මෙතන වගකීමක් අඩු වෙනවා 15000කින් බැංකු ණය. right ඊළඟට 72 වෙනි ගාන ගෙවූ 15000ක බැංකු ණය වාරිකයේ තුල ඇතුළත් පොලිය 5000. ළමයි ගෙවපු බැංකු ණය වාරිකයේ තුල ඇතුළත් පොලිය 5000. ඒ කියන්නේ ළමයි බැංකු ණය වාරිකය 15000යි. right බැංකු ණය වාරිකය 15000යි. ඒක ඇතුලේ තිබ්බ පොලිය ඒක ඇතුලේ තියෙන පොලිය 5000යිලු. එහෙනම් ළමයි ණය මුදලේ කොටස කීයද? වාරිකේ හැදිලා තින්නේ පොලිය සහ ණය මුදල දෙකම එකතු වෙලා නම් එහෙම එකතු වෙච්චි බැංකු ණය වාරිකය 15000යි නම් වාරිකය ඇතුලේ තිබ්බ පොලිය 5000යි නම් වාරිකෙන් පොලිය අඩු කරාම අපිට එනවා ණය මුදලේ කොටස කීයද කියලා. එහෙනම් ණය මුදල 10000යි වාරිකය ඇතුලේ තියෙන පොලිය 5000යි ණය මුදල 10000යි මේ දෙක එකතු වෙලා තමයි වාරිකය හැදිලා තියෙන්නේ. එහෙනම් 15000ක වාරිකයක් ගෙවද්දී ඒක ඇතුලේ තියෙන ණය මුදල 10000යි නම් ණය බැංකු ණය අඩු වෙන්නේ 10000යි. හැබැයි මුදල් 15000ක්ම අඩු වෙනවා මොකද මේ ගෙවන 5000 ණයට අදාළ නැහැ ණය වෙනුවෙන් ගෙවන පොලිය. එහෙනම් ණය පොලිය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එහෙනම්
වියදම් කියන එක යටතට මේ 5000 එනවා. වගකීම අඩු වෙන එකට මේ 10000 එනවා. right? හරි ළමයි. එහෙනම් කලින් ගෙව්වෙත් 15000 වුණාට කලින් එකේ මේක වෙනම විස්තර කරලා තිබුණේ නෑ. එහෙනම් දැන් අපිට ගන්න වෙනවා මුදල් අඩු වෙනවා ඔක්කොම 15000ක්. බැංකු ණය අඩු වෙන්නේ 10000යි. වැඩිපුර ගෙවපු 5000ක් කියන්නේ ණය පොලිය. පොලී කියන්නේ වියදමක්. වියදම් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ ප්‍රාග්ධනය නැත්තම් අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙනවා 5000කින්. මෙතනත් ළමයි එහෙනම් මුදල් අඩු වෙනවා 15000කින්. හැබැයි ණය බැංකු ණය මුදල 10000යි. එහෙනම් 10000කින් තමයි වගකීම අඩු වෙන්නේ. මේ 5000 කියන්නේ මොකද්ද ළමයි? වියදමක්. වියදමක් නම් වියදම් වැඩි වෙනවා ළමයි 5000කින්. මොකද්ද ඒ වියදමේ නම? ණය පොලි. right. දැන් මේකම ළමයි දිත්ත බලපෑමක් අපිට පෙන්වන්නත් පුළුවන්. මම දැන් අමතරව පෙන්වන්නම් දිත්ත බලපෑම. මොකද්ද? මේක ඔයාලා සාමාන්‍ය ශුද්ධ බලපෑම. සමාන වටිනාකමක් ගිනුම් දෙකකටම බලපානවා දෙවිදියකට. දිත්ත බලපෑම. කොහමද? ළමයි මුදල් මේකෙදි එහෙනම් ගනුදෙනු දෙකක් විදියට සටහන් වෙන්නේ. මොකද්ද? ණය මුදලෙන් අඩු වෙන ප්‍රමාණය 10000යි නම් වගකීමක් අඩු වෙනවා 10000කින්. බැංකු ණය. එහෙනම් ඒ හා සමානව මුදලක් අඩු වෙනවා 10000කින්. වත්කමක් අඩු වෙනවා මුදල්. ණය පොලිය කියන්නේ වියදමක්. ගෙවපු මුදල් වල පොලිය 5000යි නම් පොලිය වැඩි වෙනවා 5000කින්. ණය පොලී කියලා. එහෙනම් ණය පොලිය ගෙවලා තින්නේ මුදලින් නිසා මුදල් අඩු වෙනවා 5000ක්. මුදල්. එහෙනම් මේ දෙකේ එකතුව තමයි 15000ක් අඩු වෙලා තියෙනවා. මේ තින්නේ එක. මේ ඇවිල්ලා ශුද්ධ බලපෑම, මේ ඇවිල්ලා දිත්ත බලපෑම. right? එහෙනම් අපිට මෙතනත් ලේසි. මුදල් අඩු වෙනවා 15000කින්, බැංකු ණය අඩු වෙන්නේ 10000කින්, ලාභය අඩු වෙනවා 5000කින් ණය පොලිය නිසා. ණය පොලිය නිසා. එහෙනම් අපි යමු ඊළඟ ගානට. right. රුපියල් 15000ක බැංකු ණය සහ 5000ක පොලියක් ගෙවන ලදී. දැන් කතාව වෙනස් තමයි. එක ළඟින් තමයි කතන්දර ටික යන්නේ. ඒකයි ඔක්කොම දීලා තින්නේ. ළඟින් යන්නේ හැබැයි එකකට එකක් වෙනස්. ඔයාලා එහෙනම් තේරුම් ගන්න විදිය බලන්න ඕන. මෙතනදී මොකද කියන්නේ ළමයි? 15000ක බැංකු ණය, ඒ කියන්නේ ළමයි ණය කොටස 15000 සහ පොලිය 5000ක් ගෙවන ලදී. එහෙනම් මේ වාරිකය ගැන නෙමෙයි කියන්නේ ළමයි. මේ වෙලාවේ කියන්නේ මොකද්ද ළමයි? මේ ගෙවපු ණය තමයි 15000. ගෙවපු ණය මුදල තමයි 15000. ණය ඒ කියන්නේ ගෙවපු මුදල නෙමෙයි. බැංකු ණය 15000යි. ණය කොටස 15000යි. 5000යි පොලිය. එහෙනම් ළමයි වාරිකේ 20000යි. වාරිකේ 20000යි. මේක හරියට තේරුම් ගන්න ඕන. මේ වෙලාවේ කියන්නේ ණය මුදලේ කොටස 15000යි. 5000යි පොලියේ කොටස. එහෙනම් වාරිකේ වෙන්නේ ණය මුදලයි පොලියයි දෙකම මුදලින් ගෙවනවා. එහෙනම් වාරිකේ 20000යි. එහෙනම් ගෙවූ මුදල 20000යි. එහෙනම් මොකද වෙන්නේ ළමයි? මුදල් අඩු වෙන්නේ 20000යි මෙතනදී. මෙතනදී මුදල් අඩු වෙනවා 20000කින්. බැංකු ණය අඩු වෙන්නේ ළමයි 15000කින්. පොලිය නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 5000කින්. මෙතනත් මුදල් අඩු වෙනවා 20000කින්. බැංකු ණය 15000කින් අඩු වෙනවා. ණය පොලිය 5000කින් අඩු වෙනවා. මෙතනත් එහෙනම් ළමයි මුදල් 20000කින් අඩු වෙනවා. වියදමක් වැඩි වෙනවා ණය පොලිය කියලා 5000ක්. වගකීම බැංකු ණය වාරි මුදල 15000කින් අඩු වෙනවා. right.
20000ක බැංකු ණය වාරිකයක් ගෙවූ අතර එහි බැංකු ණය 17000ක් ඇතුළත් විය. දැන් ළමයි මේ අවස්ථාවේදී පොලිය හොයාගන්න කියන්නේ. 20000ක බැංකු ණය වාරිකයක් ගෙවූ අතර ගෙවපු මුදල 20000යි. ඒක ඇතුලේ තිබුණ ණය මුදල කීයද ළමයි? ණයේ කොටස 17000යිලු. එහෙනම් මෙන්න මේ ණය මුදලේ කොටස 17000යිලු. එහෙනම් ළමයි ගෙවන වාරිකෙන් ණය මුදල අඩු කරාට පස්සේ ඉතිරි ප්‍රමාණය තමයි ගෙවූ පොලිය. එහෙනම් පොලිය කීයද? පොලිය 3000යි. එකද 17000ට 3000ක එකතු වුණාම 20000. එහෙනම් දැන් මේක හරියට අඳුනගත්තා නම් ඔයාලට සමීකරණය ආදේශ කරන එක ප්‍රශ්නයක් නෑ. එහෙනම් ගෙවපු මුදල 20000ක් නිසා මුදල් අඩු වෙනවා 20000කින්. බැංකු ණය මුදලේ කොටස 17000ක් නම් බැංකු ණය අඩු වෙන්නේ 17000කින්. ඒ සඳහා ගෙවපු අමතර මුදල පොලිය 3000යි නම් ප්‍රාග්ධනය අඩු වෙන්නේ 3000කින්. මෙතනත් එහෙමයි ළමයි. එහෙනම් මුදල් අඩු වෙනවා 20000කින්. බැංකු ණය අඩු වෙන්නේ 17000කින්. ණය පොලිය නිසා ලාභය අඩු වෙන්නේ 3000කින්. මෙතනත් එහෙමයි මුදල් අඩු වෙනවා 20000කින්. වියදම වැඩි වෙන්නේ ණය පොලිය 3000කින්. බැංකුවෙන් අඩු වෙන වටිනාකම 17000යි. බැංකුවෙන් අඩු වෙන වටිනාකම 17000යි. right අපි යන් ළමයි ඊළඟ එකට. අයිතිකරු විසින් 10000ක මුදලක් අමතර ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට යොදවන ලදී. ඒක ලේසි දෙයක් නේද? ඔයාලා මේ වෙද්දි දන්නවා. හැබැයි ළමයි හැම කරුණක්ම අපි කතා කරගෙන ගියොත් අපි දන්නවා එහෙනම් මේ සියල්ලම දැන් ඔයාලා දන්නවා කියලා. ඒකයි සමහර ලේසි පොඩි පොඩි දේවලුත් මේකේ දාලා තින්නේ. හැම දෙයක්ම සැලැස්මක් ඇතිව. මම ළමයි කියන්නේ අයිතිකරු රුපියල් 10000ක අමතර ප්‍රාග්ධනයක් යොදවන ලදී. එහෙනම් ළමයි ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා 10000කින්. ඇයි අයිතිකරුගේ නාම මුදල් කියන වත්කම වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියන අයිතිකරුට තියෙන හිමිකමත් වැඩි වෙනවා 10000කින් අයිතිකරු ප්‍රාග්ධනය යොදවපු නිසා. එහෙනම් මෙතනදී මුදල් කියන වත්කම වැඩි වෙනවා 10000කින්. මොකද්ද වැඩි වෙන වත්කම? මුදල්. එහෙනම් නිශ්චිතව අපිට ලාභයයි ප්‍රාග්ධනයයි තිබුණාද ප්‍රාග්ධනයට තමයි අපිට මේක දාන්න වෙන්නේ. එහෙනම් ප්‍රාග්ධනයත් වැඩි වෙනවා 10000කින්. ප්‍රාග්ධනය කියලා. වත්කමක් ඒත් වැඩි වෙනවා මේ සමීකරණයේදී 10000කින් මුදල් කියන වත්කම. ඒ වගේම ප්‍රාග්ධනය වැඩි වෙනවා 10000කින් මුදල් කියලා. sorry ප්‍රාග්ධනය කියලා. right ඊළඟ සමීකරණ ඊළඟ ගාන අයිතිකරු විසින් 10000ක් ගැනීම කරන ලදී. ළමයි අයිතිකරු ගැනීම කරාලු රුපියල් 10000. මුදලින්ද වෙන මොනා හරිද තොගද මුකුත් කියලා නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නිශ්චිතව තොග අර එහෙම වෙන දෙයක් කියලා නැත්තම් මේ ගැනීම කරලා තියෙන්නේ මුදලින් තමයි. එහෙනම් ළමයි මුදල් කියන වත්කම අඩු වෙනවා 10000ක්. අයිතිකරුට තියෙන අයිතියත් අඩු වෙනවා 10000කින්. එහෙනම් මම මෙතනම සටහන් කරන්නම් ඒක. එහෙනම් ව්‍යාපාරේ මුදල් අඩු වෙනවා 10000කින්. අයිතිකරුගේ ප්‍රාග්ධනයත් අඩු වෙනවා 10000කින්. මේක වියදමන් නිසා නෙමේ අයිතිකරු ගැනීම කරන නිසා. එහෙනම් මෙතනත් මුදල් කියන වත්කම අඩු වෙනවා 10000කින්. අයිතිකරුගේ ප්‍රාග්ධනය අඩු වෙනවා 10000කින්. අඩු වෙන්න හේතුව ගැනීම. මෙතනත් එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 10000කින්. ප්‍රාග්ධනය අඩු වෙනවා 10000කින්. ගැනීම. right අපි යමු ඊළඟ ගානට. 77 ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම වන 15000ක මුදල අයිතිකරු විසින් ලබාගෙන ඇත. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ළමයි? අයිතිකරු ගැනීම කරලා තියෙනවා. ගැනීම කරලා තින්නේ මුදලින් නෙමේ ව්‍යාපාරයට ලැබෙන්න තිබ්බ එකක්. අයිතිකරු ව්‍යාපාරයේ ආදායමක් අයිතිකරු අරගෙන. එහෙනම්
අපිට ආදායම හඳුනා ගන්නත් ඕනේ. මොකද ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම. දැන් ළමයි හිතන්න. ව්‍යාපාරයට ගොඩනැගිල්ලක් අමතර තියෙනවා. මේක කුලියට දෙනවා වෙන මිනිස්සෙකුට. දැන් මේ තියෙන අපේ ව්‍යාපාරේ. මේක ව්‍යාපාරයට ලැබෙන්න ඕනේ 15000. මේක ව්‍යාපාරයට මුදලින් ලැබුණා නම් මොකද්ද වෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා. මෙයා සල්ලි දුන්නොත් ව්‍යාපාරයට මුදල් කියන වත්කම වැඩි වෙනවා වගේම ව්‍යාපාරයේ ගොඩනැගිල්ල නිසා කුලී ආදායම් වැඩි වෙනවා. හැබැයි දැන් මොකද කරලා තින්නේ? අයිතිකාරයා අතරමැදට ඇවිල්ලා අයිතිකාරයා කියනවා රයිට් මේ ව්‍යාපාරයත් මමයි පටන් ගත්තේ මටයි අයිති ඒක නිසා ඔයා කෙලින්ම ව්‍යාපාරයට දෙන්න ඕනේ නැහැ. ඒක මම ව්‍යාපාරයට කියන්නම්. ඔය ගොඩනැගිල්ලේ කුලියේ සල්ලි මම ගත්තා කියලා. එහෙනම් දැන් මොකද වෙන්නේ ළමයි? ව්‍යාපාරයේ පැත්තෙන් මේ ගොඩනැගිල්ල කුලී ආදායම හඳුනා ගන්න ඕනේ. උපලබ්ධි සංකල්පයට අනුවත්, උපචිත සංකල්පයට අනුවත්, ඒ වගේම ආදායම් නිර්වචනයට අනුවත් මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයට අදාළ ආදායම. එහෙනම් කුලී ආදායම හඳුනා ගන්න ඕනේ. හැබැයි සල්ලි ලැබුණේ නැහැ. ඒ සල්ලි ටික කවුද ගත්තේ? අයිතිකාරයා. එහෙනම් ළමයි අපි ගිණුම් ගත කරනවා මේක ගැනිලි විදිහට. right? එහෙනම් මුදල් ලැබෙන්නේ නැති නිසා මුදල් වලට බලපෑමක් නැහැ. එහෙනම් ළමයි ප්‍රාග්ධනය අඩු වෙනවා 10000කින්. ඇයි ළමයි ප්‍රාග්ධනය අඩු වෙන්නේ? අයිතිකරු ගැනිලි කරා. ඒ කියන්නේ අයිතිකරුට තියෙන අයිතිය මත ව්‍යාපාරයෙන් සල්ලි ගත්තත් එකයි ව්‍යාපාරයට යන්න තිබ්බ සල්ලි ගත්තත් එකයි අයිතිකරු ගැනිලි කරා. ඒක නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න ඕනේ. ඒකයි මේ 10000 අඩු කරේ. හැබැයි තව 10000ක් වැඩි කරන්න වෙනවා. මොකද්ද හේතුව ළමයි? ගොඩනැගිලි කුලී ආදායම් කියන්නේ ඒක ආදායමක්. ආදායම වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා කියන්නේ හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් එහෙම තමයි පළවෙනි සමීකරණය අපි සටහන් කරන්නේ. දෙවෙනි සමීකරණය කොහොමද සටහන් කරන්නේ? දෙවෙනි සමීකරණෙත් ළමයි කුලී ආදායම වැඩි කරනවා 10000ක් 15000ක් නේද? sorry 15000ක් නේ. ගොඩනැගිලි කුලී නෑ මේ කලින් එකනේ. right. හරි ළමයි එහෙනම් ළමයි ගැනීලි මේකින් ඔයාලට හොඳට ඒ කතාව තේරෙනවා. මෙතනත් එමයයි ළමයි. ආදායම් වැඩි වෙන නිසා ලාභය වැඩි වෙනවා 15000. කුලී ආදායම්. ලාභය වැඩි වෙන්න හේතුව කුලී ආදායම්. ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය 15000කින් අඩු වෙනවා. අඩු වෙන්න හේතුව ගැනිලි. මෙතනදී මේ දෙකම මෙතන සටහන් කරේ මෙතන ආදායම් වියදම් ගැනිලි අමතර ප්‍රාග්ධනයේදී සියල්ලම ප්‍රාග්ධනය යටතේ සටහන් කරන නිසා. එහෙනම් ඒකයි අපි එතන සටහන් කරේ. හරි ළමයි. අපි යමු ඊළඟ ගානට. අයිතිකරුගේ පුද්ගලික රක්ෂණ ගාස්තුව වන රුපියල් 8000ක මුදල ව්‍යාපාරයේ විසින් ගෙවා ඇත. අයිතිකරුගේ පුද්ගලික රක්ෂණ ගාස්තුව අයිතිකරු ව්‍යාපාරයේ විසින් ගෙවලා මොකද වෙන්නේ ළමයි? ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව අයිතිකරු වෙනයි ව්‍යාපාරය වෙනයි. එහෙනම් අයිතිකරුත් එක්ක තියෙන සම්බන්ධතාවය අපි ගිණුම්ගත කරනවා හිමිකම විදියට. හැබැයි අයිතිකරු ගැටලි කරොත් අපි ඒක අයිතිකරුගේ හිමිකම අඩු කරනවා.
එහෙනම් මෙතනදිත් වෙන්නේ ඒ වගේ දෙයක් ළමයි. අයිතිකරුගේ පෞද්ගලික දේවල් අපිට වැඩක් නැහැ. හැබැයි අයිතිකරු කිව්වොත් නේද මම මේ ව්‍යාපාරයේ අයිතිකරු ඉන්නවා. මම ගණකාධිකාරීවරයා නම් මම කරන්නේ රස්සාවක්. නේ? අයිතිකරු කිව්වොත් මගේ රක්ෂණ ගාස්තුව ගෙවන්න කියලා කිව්වොත් නේද? එහෙම කොහොමද සර් ගෙවන්නේ? ඔයා අයිතිකරු වුණාට ව්‍යාපාරයේ එක සංකල්පයට අනුව ව්‍යාපාරය කියන්නේ වෙන මේකකයක් කරහි මේ ගාලා බයිලා ගැව්වොත් නේද? අයිතිකරු කියයි එහෙනම් අස්වීමේ ලිපිය දීලා වා යන්න කියලා කියයි. මොකද ඒවා කියන්න බෑ අයිතිකරුට. හැබැයි අපිට ගිනුම් කරණයේදී අපිට කරන්න දෙයක් තියෙනවා. අයිතිකරු කිව්වොත් එයාගේ පෞද්ගලික දෙයක් ගෙවන්න කියලා. අපි ඒක මුදලින් ගෙවනවා ව්‍යාපාර සල්ලි. හැබැයි පොතේ සටහන් කරනවා අපේ සල්ලි අඩු වුණා තමයි. හැබැයි ඒක අයිතිකරුගෙන් අපිට ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් අයිතිකරුට දෙන්න තියෙන එක අඩු කරනවා. එහෙනම් ගැණිලි විදියට සටහන් කරනවා. right sorry right එහෙනම් අපි ගැණිලි විදියට සටහන් කරනවා රුපියල් 8000ක අයිතිකරුගේ පුද්ගලික රක්ෂණ ගාස්තුව වන 8000ක මුදල ව්‍යාපාරයේ විසින් ගෙවා ඇත. එහෙනම් මුදලෙන් ගෙවලා රක්ෂණ ගාස්තු. එහෙනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. හැබැයි ගෙවලා තියෙන ව්‍යාපාරයේ වියදමක් නෙමේ. අයිතිකරුගේ ගැණිලි අයිතිකරුගේ වියදමක් නිසා ඒක ගැණිලි විදියටයි මෙතන ළමයි ප්‍රාග්ධනය අඩු වුණාට මේක ලාභයට බලපාන්නේ නැහැ. ගැණිලි නිසායි ප්‍රාග්ධනය අඩු වෙන්නේ. එහෙනම් මුදල් අඩු වෙනවා 8000කින් ප්‍රාග්ධනය අඩු වෙනවා 8000කින් ගැණිලි නිසා. මෙතනත් එහෙමයි ළමයි මුදල් කියන වත්කම අඩු වෙනවා 8000කින් මුදල්. ප්‍රාග්ධනය අඩු වෙන්නේ ළමයි ලාභය නෙමෙයි අඩු වෙන්නේ. මේ රක්ෂණ ගාස්තු කියන්නේ ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ව්‍යාපාරයේ රක්ෂණ ගාස්තු නෙමෙයි. මේ ඇවිල්ලා ප්‍රාග්ධනය අඩු කරනවා අපි ලාභය අඩු කරන්නේ නැහැ. අයිතිකරුගේ ගැණිලි විදියටයි පොත්වල සටහන් කරන්නේ. එහෙනම් ගැණිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. right ඔයාලා මෙතනදී ලාභයෙන් අඩු කරන්න ගියොත් වැරදි. මෙතනත් ළමයි 8000ක් මුදල් මෙතන ළමයි ප්‍රාග්ධනය අඩු කරනවා 8000ක්. අපි වියදම් වලට එකතු කරන්න යන්නේ නැහැ. ව්‍යාපාරයේ රක්ෂණ ගාස්තු නෙමෙයි මේ අයිතිකරුගේ පුද්ගලික රක්ෂණ වියදම් නිසා ගැණිලි. මම හිතන්නේ හැමෝටම තේරෙන්න ඇති. තමයි ඔයාලා කරගෙන යද්දී කොතනදී හරි ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් ආයේ කියන්න ඕන එකක් තියෙනවා නම් වැඩිදුර පැහැදිලි කරන්න ඕන එකක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි ළමයි. එහෙනම් 79 මොකක්ද කියන්නේ? අයිතිකරු විසින් ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක කොටසක් රුපියල් 12000ක මාසික කුලී පදනමට ලබාගෙන ඇති අතර ප්‍රවර්තන මාසයේ කුලිය තවමත් ලබා දී නොමැත. මොකද්ද ළමයි මේ කියන කතාව? හරි ළමයි. මොකද්ද මේ කියන්නේ? right. ඒ කියන්නේ ළමයි මේ ව්‍යාපාරේ අපි හිතමු මේ ව්‍යාපාරය ලොකු ගොඩනැගිල්ලක තමයි තියෙන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව මේක ව්‍යාපාරයේ ගොඩනැගිල්ල අයිතිකරු වෙනයි ව්‍යාපාරය වෙන. අයිතිකරුවට තව මොකක් හරි වැඩක් එයා තව ව්‍යාපාරයක් කරනවා. එයාගේ ප්‍රයිවට් මොනවා හරි වැඩක් කරනවා. ඒක නිසා එයා කොටසක් මේක ළමයි කුලී පදනමට අරගෙන මේක අයිතිකරුගෙන් කුලී පදනමට. ඒ කියන්නේ මේක කවුද දැන් පාවිච්චි කරන්නේ? අයිතිකරු එයාගේ වෙන ප්‍රයිවට් බිස්නස් එකකට ප්‍රයිවට් වැඩකට එයා තව කොටසක් අරගෙන. උදාහරණයක් ඉදිරියට හිතන්නකෝ ළමයි. නීතිඥ මහත්තයෙක් ඉන්නවා. එයාගේ ව්‍යාපාරය තමයි අපි හිතමු එයාගේ ව්‍යාපාරේ මොනවා හරි යම්කිසි අපි හිතමුකෝ දුරකථන අලෙවි කරන ආයතනයක් කියලා. ෆෝන්ස් තමයි අලෙවි කරන්නේ. හැබැයි මේ මහත්තයා නීතිඥවරයෙක් නිසා එයාට පොඩි කාර්යාලයක් ඔෆිස් එකක් එයා වෙනම
එයාගේ නීතිඥ කටයුතු කරන්න වෙන් කරගෙන. හැබැයි ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව මේ සම්පූර්ණ ගොඩනැගිල්ල අයිති ව්‍යාපාරයට. අයිතිකරු වුණාට එයා ලෝය ළමයි කුලියක් ගෙවනවා මේ ව්‍යාපාරයට. මොකද පිට කෙනෙක්ට දුන්නා නම් මේ ගොඩනැගිල්ල කුලී ආදායමක් ලැබෙනවා. ඒකම තමයි අයිතිකරුට කුලියට දීලා තියෙන්නේ. රයිට්? එහෙනම් ඒ වෙනුවෙන් ගෙවන්න ඕන. කීයක්ද ගෙවන්න තියෙන්නේ? මාසෙකට 12000ක් ගෙවන්න ඕන. කුලිය. රයිට්? එකවුන්ටන්ට් විදියට ඔයා ඉන්නවා. අයිතිකරු රෙන්ට් එකට තමයි ගිවිසුමක් ගහලා ඉවලා ව්‍යාපාරෙත් එක්ක එයා මේ ගොඩනැගිල්ල හැම මාසෙම 12000ක කුලී ආදායමක් ලැබෙන්න ඕන. කුලී ගිවිසුමට අනුව. හැබැයි ළමයි මාසෙ වුණා ප්‍රවර්තන මාසය තුල තවමත් ගෙවා නොමැත. ඒ කියන්නේ තාමත් මේ කුලිය ගෙවලා නැහැ. හැබැයි මාසය අවසන් වෙද්දී ආදායම් උපචිත සංකල්පයට අනුව මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයේ ආදායම හඳුන ගන්න ඕනේ. කුලී ආදායම හඳුන ගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ ළමයි? මෙයාගෙන් ලැබිය යුතුයි කියලා දාන්න ඕනේ නෑ. මොකද අපි එයාට ගෙවිය යුතුයි කියලා වෙනම ගිණුමක් තියෙනවා. නේ? ඇයි? හිමිකම කියන්නේ. අපි හැමතිස්සෙම මේ ප්‍රාග්ධනය කියන එකෙන් නියෝජනය කරන්නේ මොකද්ද? ව්‍යාපාරයේ විසින් අයිතිකරුට ගෙවන්න ඕනේ ටික නියෝජනය වෙන්නේ කොහෙද? ප්‍රාග්ධනයේ. අයිතිකරුට අපි ගෙවන්න ඕන. මොකද එයා යොදවපු මුදල් ඊට වඩා තියෙනවා. එහෙනම් අපි එයාට ගෙවන්න ඕන එකෙන් එයාගෙන් අපිට ලැබෙන්න ඕනේ මේ 12000 අඩු කරගන්න. හරියට ඒකත් ගැනිලි වගේම තමයි. රයිට්? නේ ඔයාලට මං හිතන්නේ මේක පැහැදිලි. ව්‍යාපාරයේ අයිතිකරුට තමයි ව්‍යාපාරය ගෙවන්න ඕනේ. මොකද අයිතිකරු යොදවපු සම්පත් ගොඩාක් තියෙනවා. එහෙම තියෙද්දි පොඩ්ඩක් අපිට ලැබෙන්න ඕන එක එහෙනම් අපි එයාට ගෙවන්න ඕන එකෙන් අපි හිලව් කරගන්න. රයිට්? එහෙනම් ඒකත් ගැනිලි විදියට තමයි සටහන් වෙන්නේ. හැබැයි කුලී ආදායම කියන්නේ ව්‍යාපාරයේ ආදායමක්. මුදලින් ලැබුණේ නැහැ. එහෙනම් ආදායම හඳුන ගන්න ඕනේ. අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා මේ 12000 නොගෙවපු නිසා ගැනිලි විදිහට. එහෙනම් මුදල් ලැබෙන්නේ නැහැ. එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙනවා 12000ක් ගැනිලි නිසා. ප්‍රාග්ධනය වැඩි වෙනවා 12000ක් කුලී ආදායම් නිසා. එන ඒක මෙතනින් හොඳට පැහැදිලි කරගන්න. 12000කින් ආදායම් වැඩි වෙනවා. ඇයි හේතුව? කුලී ආදායම්. උපජිත සංකල්පයට අනුව මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයට අදාළ ආදායමක් විදිහට හඳුනාගත යුතුයි. එහෙනම් මුදලින් ලැබිලා නැහැ. හැබැයි ඒක ආදායමක් කුලී ආදායම අපි හඳුනාගත්තා. එහෙනම් අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. මොකද අයිතිකරුගෙන් මේ 12000 ලැබෙන්න තිබුණාට අපි අයිතිකරුට ඊට වඩා මුදලක් ගෙවන්න තියෙන නිසා අපි ගෙවන්න තියෙන එක තමයි ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ. අපි ගෙවන්න තියෙන එකෙන් අපිට ලැබෙන්න ඕන ටික ඉවත් කරගන්නවා, අඩු කරගන්නවා. එහෙනම් අපි 12000ක් අපි අඩු කරනවා ගැනිලි කියලා. ඇයි අයිතිකරුගේ හිමිකම පාවිච්චි කරලා තමයි මේක ගෙවලා නැත්තේ. එහෙනම් අපි මේ සමීකරණය අවසන් මේ සමීකරණයටත් දාමු. එහෙනම් ළමයි ආදායම 12000කින් කුලී ආදායම වැඩි වෙච්ච නිසා ලාභය වැඩි වෙනවා 12000කින්. කුලී ආදායම් කියලා. ඒ වගේම අයිතිකරු ගැනිලි විදියට සටහන් කරන නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 12000කින් ගැනිලි කියලා. right. එහෙනම් මේ සිද්ධිය මෙතනදී ආදායම ලාභය ඇතුලේ තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි ළමයි. ඊළඟ එක අයිතිකරු විසින් පසුගිය මාසයේ ගෙවීමට තිබූ 5000ක ව්‍යාපාරයේ විදුලි බිල ගෙවන ලදී. මේක ළමයි වැදගත්.
මම කැමති 80 කරන්න කලින් 81 ඔයාලට කරලා ඉන්න. right 80 කරන්න කලින් 81 මං ගාන කරලා ඉන්නම්. මොකද මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේක කරොත් ඊට වඩා ටිකක් ඔයාලට තේරෙනවා. right 81 මොකක්ද කියන්නේ? ව්‍යාපාරයේ මාසික දුරකථන වියදම වන රුපියල් 9000ක මුදල අයිතිකරු විසින් ගෙවන ලදී. ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදමක් අපි ගෙවන්න ඕන එකක් අයිතිකරු ගෙවනවා කෙලින්ම මැදිහත් වෙලා. එහෙනම් මම මේ තුන්වෙනි සමීකරණයෙන් පටන් ගන්නම්. ව්‍යාපාරයේ විදුලි බිල කවුරු ගෙව්වත් කොහොම කරත් ඒක ව්‍යාපාරයේ වියදමක්. කවුරු ගෙව්වත් ගෙව්වේ නැතත් ව්‍යාපාරයට අදාළයි, කාලච්ඡේදයට අදාළයි. ඒක නිසා වියදමක් වැඩි වෙනවා. දුරකථන වියදම් කියලා වියදමක් වැඩි වෙනවා 9000කින්. මොකද ළමයි දුරකථන වියදම්? ඒ වගේම තමයි අපි මුදලින් ගෙවුවනම් ව්‍යාපාරයේ මුදල් අඩු වෙන්න තිබුණා. මේ වියදම තවමත් ගෙවලා නැත්නම් වගකීමක් වැඩි වෙන්න තිබුණා උපචිත වියදම් කියලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේක ගෙවලා තියෙනවා. හැබැයි ගෙවලා තියෙන්නේ අයිතිකරු. එහෙනම් හරියට නිකන් අයිතිකරු ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනයක් යෙදුවා වගේ. එහෙම නැත්නම් ව්‍යාපාරය වෙනුවෙන් දරපු වියදමට අපි අයිතිකරුට ඒ මුදල ගෙවන්න ඕනේ වගේ. එහෙනම් ඒකත් වගකීමක්. එහෙම වුණොත් අයිතිකරුට ගෙවන්න ඕනේ ගිණුම තව වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අයිතිකරු අමතර ප්‍රාග්ධනයක් දැම්ම වගේ ඒත් අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. එහෙනම් අමතර ප්‍රාග්ධනයේ විදියට අපි සටහන් කරනවා මේ ව්‍යාපාරයේ වියදමක් දැරීම ප්‍රාග්ධනය. එහෙනම් මෙතනදීත් ළමයි ප්‍රාග්ධනය වැඩි වෙනවා 9000කින්. ප්‍රාග්ධනය මෙතනදී ළමයි ලාභයට වියදමට වෙනම තැනක් නැති නිසා ලාභය අඩු වෙනවා. මොකද වියදමක් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා. එහෙනම් මෙවැනි සමීකරණයකදී මේ ගනුදෙනු ආවනම් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය 9000කින් වැඩි කරලා ලාභය 9000කින් අඩු කරනවා දුරකථන වියදම් කියලා. එහෙනම් ළමයි මෙතනදී වියදනුයි ප්‍රාග්ධනයයි දෙකම එකට ගලපන්න වෙන්නේ. එහෙනම් වියදම් නිසා ප්‍රාග්ධනය 9000කින් අඩු වෙනවා. හැබැයි අයිතිකරු යොදවපු නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 9000කින් අමතර ප්‍රාග්ධනයේ විදිහට. දැන් අපි යන් 80 වෙනි ගානට. 80 දී මොකද්ද කියන්නේ? අයිතිකරු විසින් පසුගිය මාසයේ ගෙවීමට තිබූ 5000ක ව්‍යාපාරයේ විදුලි බිල ගෙවන ලදී. එතකොට දැන් මට මේක මං කලින් මේක කිව්වේ ඇයි? මේ දුරකථන වියදම කියන්නේ මේ මාසේ කාලච්ඡේදයේ වියදම තමයි මේ ගෙවන්නේ. හැබැයි දැනුත් අයිතිකරු ගෙවනවා. හැබැයි අයිතිකරු ගෙවන්නේ මේ කාලච්ඡේදයට අදාළ වියදමක් නෙමේ. ඊළඟ පහුගිය කාලච්ඡේදය එක. එහෙනම් ගිය අවුරුද්දේ ඕක කොහොම කරන්නේ නැද්ද? ළමයි ගිය අවුරුද්දේ මේක වියදම හඳුනගෙන ඉවරයි. ඒ කොහොමද? මේ අවුරුද්දේ මේ මාසේ අයිතිකරු ගෙවන්නේ ගිය මාසේ වියදම නම් ගිය මාසේ කොහොමද සටහන් කරන්න ඇද්ද? ඒ කියන්නේ ගිය මාසේ ගෙවලා නෑ මේක. ගිය මාසේ ගෙවලා නෑ කියන්නේ ගිය මාසේ කොහොම කරන්න ඇද්ද? ගිණුම් කරන ගිය මාසේ වියදම හඳුනා ගන්න ඇති. ඒකට හේතුව මොකද්ද? උපචිත සංකල්පය. නේ? උපචිත සංකල්පය, ගැලපුම් සංකල්පය, වියදම් නිර්වචනය ඔය ඔක්කොගෙම තියෙනවා. ඒක නිසා ගිය මාසේ හඳුනා ගන්න ඇති. මොකද? කාලච්ඡේදයට අදාළ වියදම් මුදලින් ගෙව්වත් නැතත් හඳුනා ගන්න ඕනේ. එහෙනම් කලින් ඕක වියදම් වැඩි කරලා ඇති 5000ක්. මොකද්ද? වියදම විදුලි වියදම් කියලා. මේ ළමයි ගිය මාසේ කරපු දේ හැබැයි තාම මුදලින් ගෙවලා නැති නිසා ගිය මාසේ වගකීමක් වැඩි වුණා. ගෙවිය යුතු වියදම් නැත්තම් උපචිත වියදම් කියලා වෙනම වියදමක් 5000ක ගෙවන්න ඕනේ කියලා උපචිත වියදම්
කියලා තිබුණා. ඔන්න ළමයි දැන් මෙවැනි පරිසරයකදී තමයි දැන් කතා වෙන්නේ මේ මාසෙදී අයිතිකරු ගෙවන්නේ ගිය මාසේ ගෙවන්න තියලා වියදමක් හඳුනාගත් එක. එහෙනම් දැන් ඇවිල්ලා වියදම හඳුනගෙන ඉවරයි. දැන් වියදමෙන් අපිට වැඩක් නැහැ. හැබැයි තවමත් ගිණුමේ තියෙනවා ගෙවිය යුතුයි කියලා උපචිත වගකීම. එහෙනම් වියදමට දැම්මට වගකීමක් විදියට තිබ්බ එකක් තමයි අයිතිකරු ගෙවන්නේ. මේ මාසේ වියදමක් තමයි මෙතන ගෙවන්නේ. හැබැයි මෙතන ගෙවන්නේ ගිය මාසේ වියදමක් ගෙවිය යුතුයි කියලා තිබ්බ වගකීම තමයි දැන් නිරවුල් කරන්නේ. එහෙනම් ඒක මේ මාසේ වියදමක් වෙන්නේ නෑ කාලච්ඡේද සංකල්පෙට සෝරි උපචිත සංකල්පයට අනුව. එහෙනම් දැන් බලන්න පුතේ හරිද කියලා. හරි. එහෙනම් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? දැන් මේ සමීකරණයේදී අපි දන්නවා උපචිත වියදම් කියලා කොහෙවත් එකක් නැහැ. හැබැයි වගකීම් තියෙනවා. වගකීම් තියෙන කොයි කොටසද නියෝජනය කරන්නේ? බැංකු ණය, වෙළඳ ගෙවිය යුතු දෑ, වෙනත් ගෙවිය යුතු දෑ කියන කොටස තුනේම එකතුව තමයි වගකීම් වෙන්නේ. එහෙනම් ගන්න බෑ බැංකු ණය ගොඩට. ඒක නිශ්චිතව කියලා තියෙන්නේ බැංකු ණය කියලා. වෙළඳ ගෙවිය යුතු දෑ ගොඩට අපිට ගන්න අයිතියක් නෑ ළමයි. මොකද වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට මිලදීගත් භාණ්ඩ සටහන් කරන ණය හිමියෝ විතරයි මෙතන ඉන්නේ. එහෙනම් වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ අපි ගෙවන්න ඕනේ ඔක්කොම ටික. එහෙනම් ඉතිරි ටික මේ දෙක හැර අනිකුත් ඔක්කොම වෙනත් ගෙවිය යුතු දෑ යටතේ තමයි ගන්න වෙන්නේ. එහෙනම් මේක අපි දැන් මොකද කරන්නේ? එහෙනම් මෙතනදී වෙනත් ගෙවිය යුතු දෑ කියලා අඩු කරනවා 5000ක්, ප්‍රාග්ධනය වැඩි කරනවා 5000ක් අමතර ප්‍රාග්ධනය කියලා. right තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට right 82 82 කියනවා පොලි ආදායම් 12000ක් ලැබුණලු. ලැබුණි. පොලි ආදායම කියන්නේ ආදායමක්. කොහොමද පොලි ආදායම් ලැබෙන්නේ? ළමයි අපිට පොලි ආදායම් ලැබෙන්න පුළුවන් විවිධ ක්‍රම. ව්‍යාපාරයේ සේවකයන්ට සහනදායී මුදලකට ණයක් දීලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ බාහිර පාර්ශවයකට ණය දෙන්න පුළුවන්. සේවකයන්ට ණය දීලා දෙන්න පුළුවන්. ඒ ණය වලට පොලි අය කරනවා වෙන්න පුළුවන්.
එනේ ව්‍යාපාරයේම ණයක් දීලා වෙන්න පුළුවන්. ඒක සේවකයන්ට දෙන්නත් පුළුවන්. නැත්තම් බාහිර පාර්ශවයකට දෙන්නත් පුළුවන්. නැත්තම් අයිතිකාරයට ණයක් දීලා වෙන්නත් පුළුවන්. හැබැයි ණයට පොලියක් අය කරනවා වෙන්න පුළුවන්. එහෙනම් ඒ ලැබෙන පොලි ආදායම ව්‍යාපාරයේ ආදායමක්. ඒ වගේම තමයි අපිට තව පොලි ආදායමක් ලැබෙන්න පුළුවන් කොහොමද? ව්‍යාපාරයේ ළමයි අපි භාණ්ඩාගාර බැඳුම් කරවල, භාණ්ඩාගාර බිල්පත්වල, ස්ථාවර තැන්පතුවල නේද? අන්න ඒ වගේ දේවල් වල ආයෝජනය කරොත් ඒ වයින් අපිට පොලි ආදායමක් ලැබෙන්න පුළුවන්. එහෙනම් කොහොම හරි ලැබිච්ච පොලි ලැබෙන ඕනේ පොලි ආදායම් කියන්නේ ආදායමක්. මුදලින් ලැබිච්ච නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා ව්‍යාපාරේ. එහෙනම් කීයක්ද? පොලිය 12000ක් ලැබුණා නම් ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා 12000කින්. ආදායම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ආදායම් වැඩි වෙන නිසා පොලි ආදායම් වැඩි වෙන නිසා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 12000කින්. එහෙනම් මෙතනත් එහෙමයි. වත්කමක් වැඩි වෙනවා 12000කින්. ඒ වැඩි වෙන වත්කම තමයි මුදල්. එහෙනම් ලාභය වැඩි වෙනවා 12000කින්. මොකද පොලි ආදායම් නිසා. මෙතනත් එහෙනම් ළමයි වත්කමක් වැඩි වෙනවා 12000කින්. වැඩි වෙන වත්කම තමයි මුදලින් ලැබිච්ච නිසා මුදල්. දැන් ළමයි අපිට ප්‍රාග්ධනයට මුකුත් කරන්න බෑ. මොකද හේතුව ආදායම් වෙනම නිශ්චිතව තියෙනවා. ඒක නිසා ආදායම් වැඩි වෙනවා 12000කින් පොලි ආදායම් කියලා. right. ඊට පස්සේ 83 මොකද කියන්නේ? මාසයට අදාළ ලැබිය යුතු 17000ක පොලි ආදායම තවමත් ලැබී නොමැත. ඒ කියන්නේ ළමයි 17000ක පොලි ආදායමක් ලැබෙන්න ඕනේ මේ මාසයට අදාළව. يعني කාලච්ඡේදයට අදාළ ආදායම හඳුනා ගන්න ඕනේ උපචිත සංකල්පයට අනුව. මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයට අදාළ නම් ඒකයි අපි උපචිත සංකල්පය කලින් කතා කරේ. right. එහෙනම් ඒක ආදායම හඳුනා ගන්න ඕනේ. හැබැයි සල්ලි ලැබිලා නැති නිසා ලැබිය යුතු ආදායම් කියලා වත්කමක් බිහි වෙනවා. right. එහෙනම් මෙතනින් පටන් ගමු ඒක. ළමයි ආදායම වැඩි වෙනවා 17000කින්. මොකක්ද ඒ වැඩි වෙන ආදායම? පොලි ආදායම. සල්ලි ලැබුණ නැතත් කාලච්ඡේදයට අදාළ නිසා උපචිත සංකල්පයට අනුව මුදලින් ලැබුණත් නැතත් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම තමයි ළමයි දැන් මුදල් ලැබිලා නැහැ. ලැබිය යුතුයි. ලැබිය යුතු වත්කමක් වැඩි වෙනවා 17000කින් වත්කමක් වැඩි වෙනවා. ලැබිය යුතු ආදායම් ලැබිය යුතු පොලි ආදායම් නැත්තම් ලැබිය යුතු ආදායම් නැත්තම් වෙනත් ලැබිය යුතු දෑ නැත්තම් වෙළඳ නොවන ලැබිය යුතු දෑ කියලා එනවා. right. එහෙනම් මෙතනත් ඒකම තමයි වෙන්නේ. ලාභය වැඩි වෙනවා 17000කින්. පොලි ආදායම් වත්කමක් වැඩි වෙනවා 17000කින්. ලැබිය යුතු ආදායම් right. එහෙනම් මෙතනදිත් මොකද වෙන්නේ ළමයි? මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි ලාභය පොලි ආදායමක් ලැබෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 17000කින්. ලැබිය යුතු ආදායම් තාම ලැබිලා නැහැ. හැබැයි ළමයි මේ ටික ඔක්කොම නියෝජනය කරන්නේ වත්කම්. දාන්න තැනක් තියෙන්න ඕනේ. අපිට අලුතෙන් තීරුවක් ගහලා දාන්න බෑනේ ලැබිය යුතු ආදායම් කියලා. එහෙනම් අපිට ස්ථාවර වත්කම් වලට ගන්නත් බෑ. තොගයට ගන්නත් බෑ. මුදල් වලට ගන්නත් බෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් විකුණු භාණ්ඩ. නැත්තම් වෙළඳ භාණ්ඩ ණයට විකුණු මේ බිහි වෙච්ච ණය ගැතියෝ තමයි මෙතන ඉන්නේ. එහෙනම් වෙනත් ලැබිය යුතු දෑ යටතට තමයි අපිට මේක ගන්න වෙන්නේ. එහෙනම් වෙනත් ලැබිය යුතු දෑ වැඩි වෙනවා 17000කින්. වෙනත් ලැබිය යුතු දෑ වැඩි වෙනවා 17000කින්. හරි ළමයි. අපි 83 වෙනි ගානේ ඉන්නේ. අපි ළමයි දැන් වෙලාව
9:35යි. අපි බ්‍රේක් එක ගමු. 10ට අපි ක්ලාස් එක ආයෙ පටන් ගමු. ඔයාලා කෑම අරගෙන 10ට ක්ලාස් එක පටන් ගමු. රයිට්? බ්‍රේක් එක අරගෙන සම්බන්ධ වෙමු. එතකොට අපි 83 ඉඳන් කතා කරමු ඉතුරු ටික.